ලස්සන දවසක උන්වහන්සේ ඔබවයිමාවයි කැඳවගෙන උන්වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්නේ. ඇයි මේ දවස ලස්සනයි කියන්නේ? උන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේට ප්‍රශංසා කරනවා. මැවිල්ල කවුරුට ප්‍රශංසා කරනවා? ආදර ප්‍රේමවන්තේ මම ඔබ චූටි අත්දැකීමක් තියෙනවා ප්‍රශංසාවට ඉස්සෙල්ලා. ඒකට හේතුව ඔබටයි මටයි ජේසුගේ ආදරයට ඇතුල් වෙන්න මේක ගොඩක් ඉවහල්ලු. අපි දන්නවා ඔගස්ටන් වල්ලෝරාන් කියන පියතුමා. එයා ඉන්දියාවේ. ඒගොල්ලෝ හැම දෙයක්ම කරලා ඩිවයින් සෙන්ටර් එකට මේ වෛරසය ඇතුල් නොවෙන්න ඒගොල්ලෝ වැඩ කරා. හැබැයි කරගන්න බැරි වුණා 60 දෙනෙක් අසල් මේ රෝගේ වැළඳුණා. හොඳම දේශකයා මරුණා. එතකොට මේ පියතුමා ගිහිල්ලා සත්සාර වහන්සේ ගාවට ගිහිල්ලා ජේසුගෙන් ඇහුවලු ස්වාමී මම මොකද කරන්නේ? ඔයාට කරන්න දීලා තියෙන දේ ඔයා කරන්න කිව්වා. මොකක්ද එයාට කරන්න දීලා තියෙන්නේ? මෙයාට කොහොම ඔබ පූජාව දියන්න කියලා. කවුරුත් නැහැ මෙයා තනියෙන් පූජාව දෙන්න. එතකොට මොකක්ද උනේ? පියතුමාගේ ඇතුලේ පියතුමා වෙනසක් අත්දැක්කා. නිදහසක් අත්දැක්කා. මොකද මේගොල්ලෝ අපි හැමෝම එකම තැනක එකම විදියට කොටු වෙලා. හැබැයි උන්වහන්සේ මේ පරිසරය වෙනස් කරලා ඔබයි මාවයි කැදවලා උන්වහන්සේ අද ඔබටයි මටයි කියන පුතේ බලන්න මම දිහා. මම බලාගෙන ඉන්නවා ඔබ දිහා. එහෙනම් ප්‍රේමවන්තයනි අපි සුළු මොහොතක් අපි ආපු විදිය අමතක කරලා අපි හිතපු තැන අමතක කරලා කුරුසයට ගිහිල්ලා උන්වහන්සේගේ රුධිරේ මිලය ගෙවලා ඔබවයි මාවයි මිලයට ගත්තු ඒ දෙවියන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේට හදවතින් ප්‍රශංසා කර උන්වහන්සේ ජීවමානයි. ඒ ජීවමාන තාත්තට අපි මොහොතක් ප්‍රීතියෙන් ස්තුති කරමු. ප්‍රශංසා කරමු. ස්තුතියි ස්වාමීන් ප්‍රශංසා වේවා තාත්තේ. ඔබවත් අතකවත් අපි ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන්. හාලෙලුයා 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 මහිමය වේවා ස්වාමීන්. ඔබ වහන්සේගේ ආදරය මේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න හේතුවක් තියෙනවා. උන්වහන්සේ දෙක වංශාවලියේ 7:12 කිව්වා. මාගේ නාමයේ දරන මාගේ සෙනග බැගෑපත් වී මට යාඥා කරන කල මම උන්ට අමුකම් දෙන්නේ. ඔවුන් මට යාඥා කරනකොට ඒ දේශයට මම සෙල්සල්සන්නේ ආද ප්‍රේමවන්තේ. එහෙනම් අද ප්‍රශංසා කරන්නේ උන්වහන්සේගේ නාමයේ දරන උන්වහන්සේගේ සෙනග. එහෙනම් උන්වහන්සේ අහගෙන ඉන්නවා ඔබගේ මගේ ප්‍රශංසාව. උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබගේ මගේ දේශයට සෙල්සල්සන්. එහෙනම් අපි මේ උද්‍යෝගේ අපිව මාවපු දෙවියන් වහන්සේට අපි හදවතින් ප්‍රශංසා කරමු. හාලෙලුයා හාලෙලුයා
ප්‍රේමවන්තයනි ගීතාවලිය 84 කියනවා ඔබේ ගෘහයේ වසන්නෝ කොපමණ වාසනාවන්තද ඔහු නිරුතුරු ඔබට පසස් වී ගයන්නෝය වන්දනා යන පිරිස සිටියමු කරගත් ඔබ සන්න කොටගත් අය කොපමණ වාසනාවන්තද ඔහු වැළපීමේ මිටිවාද මැදින් යන කල ඒ විරුපත් සංස්ථානය කරගන්ති කිය ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේ රාත්‍රී ආරම්භෙම කියන ඔබයි මායි වාසනාවන්තයි කියලා. එයයි ස්වාමීන් වහන්සේ සොයාගෙන උන්වහන්සේ ප්‍රශංසා කරන ඔබයි මායි ආපු නිසා. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ දන්න ඔබේ මගේ අර්ගලේ මොකද්ද කියලා. ඔබේ මගේ ප්‍රශ්නේ මොකක්ද උන්වහන්සේ දන්නවා. ඔබේ මගේ රෝගය මොකක්ද උන්වහන්සේ දන්නවා. උන්වහන්සේට අපි කියන්න ඕනේ නැහැ තාත්තා මම මේ ප්‍රශ්නෙත් එක්ක ආවේ කියලා. ඒ හැම දෙයක් උන්වහන්සේ දන්නවා. ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ ඒ විතරක් නෙමෙයි මේ රාත්‍රියේ මා විශාල පොරොන්දුවක් කියනවා. ඒ අරගලයට විසඳුමක් උන්වහන්සේ දෙන්න යනවා කියලා. ඒ රෝගීට උන්වහන්සේ සුවය දෙන්න යනවා කියලා උන්වහන්සේ පොරොන්දුවක් දෙන්නවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කියනවා උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේ ස්තුති කරන උන්වහන්සේ ප්‍රශංසා කරන උන්වහන්සේගේ ජනතාවට අද උන්වහන්සේ සම්මුඛ වෙන්නවා කියනවා. මේකයි ඇත්ත. මේක ඇත්ත මේ රාත්‍රියේ ඔබයි මමයි මේ කුතු කරගෙන මේ ප්‍රශංසාව ඇත්ත මේකයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ දැස වසාගෙන අපේ හදවත උන්වහන්සේට ඔසවලා අපේ ජාති උන්වහන්සේ ඔසවලා අපේ ඉස්සරහින් ඉන්න කෙනා අමතක කරලා අපේ දෙපැත්තේ ඉන්න කෙනා අමතක කරලා අපි උන්වහන්සේ කියමු රාත්‍රියේ අපේ ප්‍රශ්නේ අරගෙන උන්වහන්සේට ඔබන්ස අපේ කල්ලේ මේ නිසා අපි හදවත ඔසවන ප්‍රශංසා කරනවා මේ මාර්ගය උන්වහන්සේ ඉස්පරි කාලේ අපේ ප්‍රශංසාව මැද නමස්කාරයේ මැද උන්වහන්සේ ජීවමානයි කියලා දෑත ඔසවලා උන්වහන්සේට මහත් ඔබයි මමයි අදහන්නේ ප්‍රශංසාව මැද ජීවමාන වෙන ස්වර්ගයේ ඉවර කරන මේ රාත්‍රියේ අපෝ හොයාගෙන ඉන්න ඒ දෙවියන් වහන්සේවයි. එදා පාවුල සීලස්ලා හොට් වලින් තරලා ඇඳුම් නිරලා
හිරගේ දාලා කිව්වා මේ අයව හොඳින් බලා ගන්න. මොකද ඒ හිරේ දාපු අය දැනගෙන හිටියා මේගොල්ලන්ව ලොකු බලයක් ඇතුවයි මේගොල්ලෝ ඉන්නේ. ඒ හින්දා මේගොල්ලන්ව හොඳින් බලා ගන්න කිව්වා. දනුකඳේ ගැහුවා. හැම වද හිංසාවක්ම දුන්නා. නමුත් ඒ තුවාලත් එක්ක ඒ බැමිත් එක්ක ඒ අය මධ්‍යම රාත්‍රියේ ප්‍රශංසා කරමින් ගී ගැයුවා කියනවා. ප්‍රේමවන්තේනි, ඒ ප්‍රශංසාව මැද ඔවුන්ගේ බැමි ලිහුණා. යදම් බිඳුණා. අත්තිවාරම් සෙලවුණා. සිරගෙවල් වල දොරවල් ඇරුණා. ප්‍රේමවන්තේනි, අපිත් අද හිරකාරෝ වෙලා අපේම නිවෙස්වල අපේම දේශයන් වල ලෝකයේ අස්සක් මුල්ලක් නැර හැම කෙනෙක්ම හිරකාරයෝ වෙලා එකම පිළිතුරයි ප්‍රේමවන්තේනි ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න මහන්සේ ජීවමානයි බලවන්තයි ඔබේ
ओ प्रेमवंतेनी ඔබයි මමයි මේ මහා පළපතු ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩ සිටීමට නතර වෙන මොහොතේ ඔබ මම සූදානම් වෙමු ඒ උන්වහන්සේගේ මහා බලය අත්දකින්න මේ මොහොතේ ඕචේසුනි ඔබ වහන්සේ එදා මහා මිලයක් ගෙවලා ඔබ මම වෙනුවෙන් පොරොන්දුවක් වුණා ඔබ වහන්සේ පොරොන්දුව ඉෂ්ට කළා. උන්වහන්සේ කුරුසේ යාගය තුලින් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මම වෙතට වැගිරුවා. ඒ වහන්සේ එදා දුන්න පොරොන්දුව මම ඔබව කවදාවත් හනි කරන්නේ නැහැ. මම ඔබ වෙතට තවත් තනන් වහන්සේ කෙනෙක් එවනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මේ මොහොතේ අත්දකින්න ඒ ඔබ මම වෙනුවෙන් උන්වහන්සේ කුරුසේ යාගයක් වෙලා පූජාවක් වෙලා ඔබට මට බලයක් වෙන්න ඔබේ මගේ ජීවිතේ බලවත් කරන්න ඔබගේ මගේ ඒ ආත්මය අවදි කරන්න උන්වහන්සේ එවපු ඒ ආත්මයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අත්දකින්න මේ මොහොතේ ඒ උන්වහන්සේගේ මහා බලය ඔබ තුළට ඇදලා ගන්න ප්‍රේමවන්තයනි මේ මොහොතේ අපතේ හරින්න එපා මේ කාලය ඔබට මට මේ කාලය කවදාවත් ගන්න බෑ ඒ උන්වහන්සේගේ බලයෙන් පිරෙන්න ඔබ කියන්න ඔබගේ වචන වලින් ඔව් ජේසුනි මම පෞකාරයි මම දුබලයි ඒත් ඒ උපහාසයේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් මගේ ආත්මය පුපුදවන්න මගේ ආත්මය බලවත් කරන්න මැරිලා තියෙන මගේ ආත්මයට පණ දෙන්න මේ රාත්‍රියේදී ඒ දේව වචනය තුලින් අද දවසේදී මගේ ආත්මය අවදි කරන්න සුදු ආත්මයන්නි මොර ගසන්නේ ශුද්ධාත්මයන් වහන්සේට ඒ බලයන් ඉන්න ප්‍රේමවන්තී මේ රාත්‍රියේදී ඒ තාත්තව ස්පර්ශ කරන්න කියලා ඉන්න ඔබගේ මගේ ජීවිතයට ඒ වචනේ පළදාන්න සලස්වන්න කියලා ඒ ශුද්ධාත්ම වහන්සේට ඉන්න මේ රාත්‍රියේදී සුදු ආත්මයන් වහන්සේගේ මහා බලවත් හස්තෙන් ආර්ථික ස්වාමී ඒ දේව වචනේ බෙදා ගන්නා තාත්තව ස්වාමී වහන්සේගේ මහා ආලේපේ මේ රාත්‍රියේ පුරවන්න ස්වාමී ඕකේ විශේෂ දෙපළ දක්වා වහන්සේගේ ශුද්ධාත්ම අනුභවය දලාගෙන සලස්වන්න ස්වාමී අපේ ජීවිතවල කතා කරන ස්වාමීන් පෞකාර අපේ ජීවිත හරවන්න ස්වාමී දේව වචනේ වහන්සේ මහා බලවත් ස්වාමී මේ රාත්‍රියේ නිසා ශුද්ධ
නමෝ මනරේ ප්‍රසාද ගාමන්තේනි ස්වාමීන් වහන්සේ උදේය සිනකේ ආශිර්වාදයෙන් වහන්සේ ඔබගේ ශිෂ්‍යපරජේසු සාස්ත්‍රාදාන සංඝායේ නිමේ පාපය පුදේසා යනුතපේ මඩවේ ප්‍රාර්ථනා කරනවා ජේසු ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා සෑම කෙනෙක්ම නිසලස මූණ ආවරණය කරන එක පැහැඳගෙන ඉන්න. ඒ වගේම දුරස්ථභාවයේ තියාගන්න. ධම්මික බුද්ධ පුකපොඩයි සරගන්න. පුකපොඩයි සරගන්න. පුදු චුට්ටයි සාරන පුදු පස්සට වෙන්නේ. හරි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. පැමිණි ඔබ සෑම දෙනාටම ස්තුතියි. නොපෙනී සෑම දෙනාටත් ස්තුතියි. ප්‍රමාණය බදුනා මේ කරදරය. හරි. ඇත්තටම දෙවියන් වහන්සේගේ මහත් ආදරය ස්පර්ශය දකින්නට ඔබට මට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් දේ වචනේ ගද්දී ඒ දේ වචනය කොහෙන්ද යන්නේ කොහෙන්ද පටන් ගන්න කියලා මනසට ගැටීමක් ආවා. මම යාච්ඡාවෙන් හිටියා. හැම දෙයක්ම යාච්ඡාව තුළ කරද්දී ප්‍රශංසාව නමස්කාරය තුළ අප ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ පුදුම දේවල් කරලා පෙන්නනවා. බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ මේ තරම් අපිට ආදරෙයි කියලා. අපි දෙවියන් වහන්සේව අදහන්නේ ආගමක් විදිහටයි. ගනුදෙනුවක් කරනවා පරණ ගිවිසුමේ වගේ අපි ගනුදෙනුවක් කරනවා. හැබැයි ඒ පිළිවෙත අලුත් ගිවිසුමත් ඇවිල්ලා තියෙනවා. අපගේ ප්‍රේමාන්තයෙන් දෙවියන් වහන්සේගේ ආදරය ඒක නෙමෙයි. හරි පුදුමාකාර දෙවියන්සේගේ ආදරය. දැන් මම හවස වචනේට මම ලෑස්ති වෙද්දී මම නිකන් ගියා Facebook එකට. ගියාම වැටුණා හිතු හඬ කියන ඒ channels ටික. මම දන්නේ ඒවා ගන්න ක්‍රමේ. හැබැයි ගැහුව ගහපුවම ආවා. ආවා ක්‍රිස්තියා ධර්මයේ බලගතු ප්‍රාතිහාර්යයන්. මම ගැහුව එකක්. ගහපුවාම ආව එකක්. ඇමරිකාවේ මේ මෑතක සිදුවීම. ඇමරිකාවේ යුද්ධ හමුදාවේ එක්තරා කාණ්ඩයක තරුණයෙක් හිටියා. මේ තරුණයා හරිම ඇදහිලිවන්ත තරුණයෙක්. හරි ගැඹුරු ඇදහිල්ලක් තියෙන දරුවෙක්. මේක අනිත්‍යර කරදරයක්. ඉතින් ඒගොල්ලෝ කතා කරනවා මෙයාව කොහොම හරි පහත් කරන්න ඕනේ කියලා, ලැජ්ජා කරන්න ඕනේ කියලා. දවසක් පෙරට්ටුවට ගිය වෙලාවේ ඒ පෙරට්ටුව බාර උසස් නිලධාරිය කතාලා කිව්වා ඒ තරුණයා අර තියෙන වාහනේ අර අහවල් තැන ගහලා ගිහින් පාක් කරලා එන්න කියලා. පස්සේ මේ තරුණයා කිව්වා අනේ සර් මම ඩ්‍රයිවිං දන්නේ නැහැ. එතකොට අර කපිටන් රෑ කියනවා ඔබ ඩ්‍රයිවිං දන්නේ නැතුණාට
ඔබ දෙවියන් වහන්සේ දන්නවනේ. ඔබ මහා ලොකුවට අදහනවනේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේට කියන්න මට ඩ්‍රයිවිං කියලා දෙන්න මේ වාහනේ අතන පාක් කරන්න. දැන් යන්න. කියලා දෙවනසර කියලා වාහනේ දාන්න කිව්වා. දැන් මේ තරුණ සොල්දාදෝ ගියා වාහනේ ඇතුළට ගිහිල්ලා යාච්ඡා කරා. යාච්ඡා කරද්දී මේ වාහනේ ඉදිරියට යන්න පටන් ගත්තා. ගිහිල්ලා හරියට ඒ කිව්ව ගහගාවින් වාහනේ නතර කරා. නතර කරපුවාම මෙයා වාහන නතර කරලා දොර අරගෙන එළියට එද්දී මෙයා දැක්කා අර මුළු ප්ලටූන් එකයි අර කපිතාන්වරයයි අඬනවා. ඒගොල්ලෝ අඬනවා. පස්සේ මෙයා බැලුවා මොකද මේ? පස්සේ ළඟට ඇවිල්ලා ඇහුවලු හිමින්සිර කපිතාන්වරයාගෙන් ඇයි මේ කට්ටිය අඬන්නේ කිව්වලු. මොකද්ද මේ හේතුව කියලා. පස්සේ කපිතාන්වරයා තව කෙනෙකුට කිව්වලු ඔය වාහනේ බොනට් එක අරින්න කියලා ගිහිල්ලා. එතන ගිහිල්ලා වාහනේ බොනට් එක ඇරියා. ඒක එන්ජිමක් නැහැ. කියද්දි මගේ ඇස් වලට කඳුළු යන ප්‍රේමාන්තයෙන්. එන්ජිමක් නැහැ ඒක. අරගොල්ලෝ මොකද්ද කිව්වේ? ඔබ ඔය ධන නමන දෙවියන් වහන්සේව අපිට දෙන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි බයේ ගෙවල් වලලා ඉන්නවා. අපි හරියට බය වෙලා. අපි හරියට බයයි. කෝකටත් බයයි. හැබැයි කොහේ හරි දෙනවා කියන පොලින් ගහලා දැන් වැඩිපුර ගාන කිසි බයක් නෑ. මගේ ආදර ප්‍රේමාන්තයනි. අපි අදහන්නේ ජීවමාන ඉන්දේරානම්. උන්වහන්සේ අපේ ඉන්දේරා. අපි ඉන්දේරාට කියනවා යහපත් බැටළු ඉන්දේරා කියලා. ආදර ප්‍රේමාන්තයනි. ලබන ඉරිදා ඒ කියන්නේ හෙට දවස් ඇවිල්ලා ක්‍රිස්තු රාජ මංගලෝත්සවය. ක්‍රිස්තු රාජ මංගලෝත්සවය. ඉතින් මගේ මනසට ආවා මේ ඔක්කොම පණිවිඩ නතර කරලා මේ පණිවිඩය ගන්න කියලා දවසට. අලුත් පණිවිඩයක් කියලා. ඉතින් මගේ ප්‍රේමාන්තේනි අපි අද පණිවිඩයට සවන් දෙන්න යනවා. ක්‍රිස්තු රජාණන්ගේ මහා උත්සවය මහා වැඩ සිටීම ගැන කතා කරනවා පරණ ගිවිසුමේ. පරණ ගිවිසුමේ කතා කරනවා දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ මනුකයක් අරගෙන පොළවට එනවා අපිට ආදරය කරන්නට. අපිව ගලවන්නට. මොකෙන්ද ගලවන්නේ? හිර වුණ තැන්. පීඩා විඳින තැන්. අපේ බය, අපේ දුක, අපේ වේදනාව, අපේ බය වෙලා තියෙන වසංගතය මේ හැම එකෙන්ම අපිව ගලවන්නට ස්වාමින් වහන්සේ. එනිසා එසේගේල් පොතේ කතා කරනවා යහපත් බැටළු එඬේරා. මොන බැටළු එඬේරාද? යහපත් බැටළු එඬේරා. ඉතින් ගොඩාක් අද විශේෂයෙන් යහපත් කියන වචන අපිට පාවිච්චි කරන්න වෙනවා. ඇයි? අයහපත්කම රජ යන ලෝකයක සමාජයක. අම්මා තාත්තා යහපත් වෙන්නේ නැහැ. දරුවෝ යහපත් වෙන්නේ නැහැ. සමාජය යහපත් වෙන්නේ නැහැ. එඬේරු යහපත් වෙන්නේ නැහැ. හැබැයි එසේගේල් පොතේ අපිට කතා කරනවා යහපත් බැටළු එඬේරා ගැන. අයි පෙරලා ගමු එසේගේල් පොතේ 34 වෙනි පරිච්ඡේදයේ අපි යනවා 11 වෙනි වගන්තියට. 34 11 වෙනි වගන්තියට. එසේකේල් ජෙරමයාට එහා පැත්තේ. ගීතාවලිය, හිතෝපදේශය, විලාපගී, ජෙරමියා, එසේකේල්. හරි. පුතා පෙරලා ගත්තද? right. අපි කියන්නේ 11 ඉඳලා. මහෝත්තම දෙවි සමිදානන් වහන්සේ
මෙසේ වදාරනසේක. දැන් එසකියල් තුලින් දෙවියන් වහන්සේ කතා කරනවා. බලන්න මමම මාගේ බටලුවන් ගැන සොයා බලා උන් රැක බලා ගන්නෙමි. බලන්න දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ කියනවා. මොකද්ද කියන්නේ? බලන්න මමම මාගේ බැටළුවන් ගැන සොයා බලා උන් රැක බලා ගන්නෙමි. පරණ කිවිසුමේ අලුත් කිවිසුමෙන්ද පොරොන්දුවක් දෙනවා දෙවියන් වහන්සේ යහපත් ඉඳේරා කියලා. පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ වචන තුල කියනවා මමම ඇවිල්ලා ඔබව ගලවනවා කියලා. හැබැයි අලුත් කිවිසුමේ ඒ යහපත් ඉඳේරා මේ ලෝකෙට එනවා. දැන් මෙතන දෙවියන් වහන්සේ කියනවා මමම එනවා ඔබව ගලව ගන්නට. බලන්න මගේ ප්‍රේමවන්තයනි, දෙවියන් නැතුව දුක් විඳින ජනතාවට, දෙවියන් නොහඳුනන ජනතාවට, දෙවියන් නොදකින ජනතාවට දෙවියන් වහන්සේ ඈත අතීතේ පරණ කිවිසුමේ මතර වසර 400ක් විතර ඇති යුගයක අතිවිවේක දෙවියන් වහන්සේ එසේකෙල් තුලින් කතා කරලා කියනවා බලන්න මම මාගේ බටලුවන් ගැන සොයා බලා උන් රැකගන්නෙමි. අපි ගැන සොයන්නට එනවා. අපි ගැන බලන්නට එනවා. අපේ පීඩාව අහන්නට එනවා. අපේ කඳුළු පිසදවන්නට එනවා. අපි අයාලේ යනවා ඒක නවත්තන්නට එනවා උන්වහන්සේ. අපිට ආදරේ. බලන්න ඊළඟ පදයේ කියනවා. එඬේක තමාගේ බටලු රැලෙන් විස්රගිය සමහරෙකු සොයා යන්නක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස් මීදුමස අන්ධකාරය ඇති දවසේදී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගලවා ගන්නෙමි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, බලන්න ස්වාමින් වහන්සේගේ පණිවිඩය. එඬේරුක තමාගේ බැටළු රැළින් විසිරී ගිය සමහරෙකු සොයාගෙන. හරි ගැඹුරු වචනයක්. විසිරී ගිය අය සොයාගෙන නෙමෙයි. මොකද කියන්නේ? මොකද කියන්නේ? විසිරී ගිය සමහරෙකු සොයාගෙන. දාන දිබන විසිරී ගිය සොයන අපි යනවා කියලා නෑ. විසිරී ගිය සමහරෙකු සොයාගෙන. මොකද ස්වාමින් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ආදරය තුළ ජීවත් වෙන අපි වගේ දුබල අයව සොයාගෙන උන්වහන්සේ එනවා. හරිද? ඒවා ඒ ඉන්දියර යනවා වගේ මමත් බටළුවන් සොයා ගොස් උන්වහන්සේ කියනවා මීදුමස අන්ධකාරය ඇති දවසේදී. ඔයගොල්ලෝ දකින්න ඇති මීදුම කියන එක. මීදුම කියන එක ආපුවාම මුකුත් පේන්නේ නැහැ. හරියට අන්ධකාර මීදුම එක වගේ තමයි. ඉතින් මීදුම ආපුවාම ගොඩාක් වෙලාවට වාහනේ ලෝන කට්ටියට වාහනේ ලවන්න බෑ. මොකද ඒව අත්දැකලා තියෙනවා මගේ ජීවිතේ. මීදුම වැළුකුණාටු කියනවා මම අත්දැකලා තියෙනවා. ඒ වෙලාවට වාහනේ ලවන්න බෑ. ඒ වගේ තමයි රැට ලයිට් නැතුව වාහනේ ලවන්නත් බෑ අන්ධකාරේ. දැන් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ කියනවා එසකේලට තුලින් කියවනවා මීදුමස අන්ධකාරයයි දවසේදී උන් විසිරී ගිය සෑම තැන් වලින් උන් ගලවා ගන්නෙමි. අද මගේ ප්‍රේමවන්තයන් මොකද්ද කියන්නේ? ඒ අම්මා ලස්සන ප්‍රශංසාවේදී කිව්වා. මොකද්ද කිව්වේ? අද අපිට වෙලා තියෙන මොකද්ද? කාමරයට ගෙදරලා තනි වෙලා ඉන්න. අපේ ජීවිතේ අපි වින්දා වූ එක එක සතුටක් නැති වෙනවා. අපි ඉස්සර නම් අපේ රටේ තියෙන මේ ලස්සන දර්ශන දේවල් බලන්නට යනවා. ලස්සන කඳු වැටි සොයාගෙන යනවා. මම හිතන්නේ සරත් පුතා මේ වසංගතේ නැත්තම් හැම මාසෙම යා ඒ වගේ ගමන් ජනතාවක් අරගෙන යනවා මාසෙට 4-5 පාර. ඇයි මේ ලස්සන බලන්නට නිදහස භුක්ති විඳින්නට. හැබැයි අද ඒක බැරි වෙලා තියෙනවා. අද ඒක බැරි වෙලා
අපිට මුඛවාඩම් දාලා දුරස්ථභාවයේ තියලා ආරක්ෂා වෙන්න කියලා අපිටම නියෝග කරලා අපි අද පීඩාවටපත් වෙලා දැන් කඩාවල වල ලිප්ස්ටික් එකමයි ලාභය වෙලා. අය ගොඩක් කට්ටිය ගාන්නේ නැහැනේ. ගාලා වැඩක් නැහැ පේන්නේ නැති නිසා. තේන ෆේස් ක්‍රීම් එකම ගොඩක් අඩුයි. මෙහෙන් බලන්න කඩාවල ගොඩක් අඩුයි. දෙකක් ගත්තාම එකක් නිකන් දෙනවා. අයියේ වැඩක් නැහැ මූණ වහලා තියෙන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ කියනවා මොකද්ද කියන්නේ? මීදුම සහ අන්ධකාර ඇති දවසේදී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගලවා ගන්නෙමි. අද අපේ ජීවිත මොකද වෙලා තියෙන්නේ? කඩාගෙන වැටිලා. හැම පැත්තෙම කඩාගෙන වැටිලා. ඝන අන්ධකාරය තුර හිර වෙලා. මීදුම තුල හිර වෙලා. අපිට අනිකා පේන්නේ නැතුව ගිහිල්ලා. අපේ ආර්ජය කඩා වැටිලා. අපේ අධ්‍යාත්මය කඩා වැටිලා. අතර ප්‍රේමන්තේ. හැබැයි දෙවියන් වහන්සේ කියනවා ඔය මීදුම තුල අන්ධකාරය තුල ඔය විසිරී ගිය හැම කෙනෙක්ම ඒ තැන් වලින් මම ගලවා ගන්නෙමි. දෙවියන් වහන්සේගේ පොරොන්දුවක්. දෙවියන් වහන්සේගේ පොරොන්දුවක්. උන්වහන්සේ අපිව මීදුමෙන් විතරක් නෙමෙයි අන්ධකාරයෙන් විතරක් නෙමෙයි වසංගතයෙන් වෛරසයෙන් රෝග පීඩාවලින් සුව කරන්න බැරි රෝග වලින් උන්වහන්සේ අපිව ගලවනවා. මයිකයි ප්‍රථමයෙන් අර සාක්ෂිය බෙදාගත්තේ එන්ජිම නැති වාහනයක් අරගෙන යන්න කිව්වා. හැබැයි අර දරුවා අරගෙන ගිහිල්ලා පාක් කරලා බලපුවාම ඒකේ එන්ජිම නැහැ. මේ සත්‍ය කතා. අපේ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ගල් පල්ල ජලය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. අහස පල්ල මන්න දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. රතුමුද දෙබෑ කරලා ඒ වහල්බා විසිපු ඉස්සා ජනතාව එගොඩ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. අද ඔබ එක්ක මායක නැද්ද ප්‍රේමාන්තේ? නැත්තේ දෙවියන් වහන්සේ නෙමෙයි අපේ ඇදහිල්ල නැහැ. අපේ ඇදහිල්ල නැහැ. මේක තමයි හරිම කනගාටු. අපේ ඇදහිල්ල නැති නිසා අපි විනාශ වෙලා මගේ ප්‍රේමාන්තේනි. ඒකයි අපි මේ දවස් ඉගෙන ගත්තා. ප්‍රශංසාව නමස්කාරය තුල අපි ගමන් කරද්දී අන්ධකාරය දුරු වෙනවා. මීදුම දුරු වෙනවා. වසංගත අපතුලින් දුරු වෙනවා. අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒ ප්‍රශංසාව නමස්කාරය තුල ජීවමාන දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. හැබැයි ඒ දෙවියන් වහන්සේට අපි කොච්චර ඉඩ දෙනවද? මාව මෙහෙවන්නට කොච්චර ඉඩ දෙනවද? මාව අරගෙන යන්න කොච්චර ඉඩ දෙනවද? අරසන් පුතා කිව්වා ඒ ඉන්දියාවේ ඒ මොකද ඒ සභාව නම ඩිවයින් සෙන්ටර් එකේ ඇත්තටම බිල්ඩින් උඩින් ගියා ඒ ගම් වතුර. ඒ ගම් වතුර ගියේ අඩි 5ක් නෙමෙයි බිල්ඩින් උඩින් සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රොයි වුණා. විනාශ වුණා. ඒක විනාශ වෙලා හදාගෙන ඉද්දී කොරෝනා වෛරසය ඇතුළු වුණා. වෛරසයේ ඒ තියෙන කට්ටිය 60යි මොනම දේශකයා මැරුණා. හැබැයි ඒ පියතුමා දෙවියන් වහන්සේගේ පාදපාමුල ඉඳගෙන ඇදහිල්ලෙන් ප්‍රශංසාවෙන් කනලවෙන් යාඥා කරා. ලැබුණ පණිවිඩය තමයි ඔබට බාර දුන්න කාර්ය ඔබ කරන්න. ඔබට බාර දුන්න කාර්ය කරන්න ඉතුරුාරිය මම බලා ගන්නම්. යහපත් බැටළු එඳේරා. ප්‍රශංස වේවා ප්‍රශංස වේවා. බලන්න 15 වෙනි පදය. මමම මාගේ බැටළුවන්ට එඳේරා වන්නෙමි. මමම
මාගේ බැටළුවන්ට එඬේරාවන් නෙමි. මමම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමින් වහන්සේය. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. බලන්න දෙවියන් වහන්සේ කියනවා මමම මාගේ බැටළුවන්ට එඬේරාවන් නෙමි. වෙන කවුරුත් නෙමෙයි. කුලියට ගන්න කෙනෙක් නෙමෙයි. සේවකයෙක් නෙමෙයි. තවත් පූජකයෙක් නෙමෙයි. දේශකයෙක් නෙමෙයි. මමම මගේ බැටළුවන්ට එඬේරා වෙනවා. මගේ ප්‍රේමවන්තේනි. ඔබයි මගේ එඬේරා ඒ දෙවියන් වහන්සේ කරගත්තොත් ඒ එඬේරාගේ හඬ සද්දයට අපි අවුම්කම් දීලා අපේ ජීවිත මග යන්න ගියොත් ඒ එඬේරා නිසි තැනට අපිව අරගෙන යනවා. සුදෝ ග්‍රන්ථය තුල කියනවා මමම ලගින්න තැනක් සොයා දෙන්නෙමි. උන්වහන්සේ කියනවා මම සුදුසු තැන මගේ බැටළුවන්ට මම දෙනවා. හරි තැන මම මගේ බැටළුවන්ට දෙනවා. හොඳ දේ මගේ බැටළුවන්ට දෙනවා. කවුද කියන්නේ? දෙවියන් වහන්සේ. මගේ ආදර ප්‍රේමවන්තේනි, බලන්න මේ ලස්සන ජීවිත ගමනකට උන්වහන්සේට කතා කරනවා. මේ පරණ ගිවිසුමේ උන්වහන්සේ අපේ ජීවිතවලට එඬේරෙක් වෙන්න එනවා. ගුරුවරයෙක් වෙන්නට එනවා. මඟ පෙන්වන්නෙක් වෙන්නට එනවා. ඒ තමයි යහපත් බැටළු එඬේරා. එහෙනම් අපි කන් දෙන්න ඕනේ කාටද? අපි සවන් දෙන්න ඕනේ කාටද? ලෝකෙ මිනිස්සුන්ටද? අරයට මෙයාටද? නැහැ. දෙවියන් වහන්සේට. අපි දෙවියන් වහන්සේට කන් දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියන වචනය තුළ ජීවත් වෙන්න ඕනේ. උන්වහන්සේ පෙන්න නමක ගමන් කරන්න ඕනේ. උන්වහන්සේ අපිට කිව්වොත් මේ දේ කරන්න එපා කියලා අපි නොකර ඉන්න ඕනේ. ආදර ප්‍රේමවන්තයනි, මේ ලස්සන ජීවිත ගමන උන්වහන්සේ තව අපව ශක්තිමත් කරනවා. බලමු 16 වෙනි පදේ. මම නැති බැටළුවා සොයන්නෙමි. මුලාවගේ බැටළුවා ආපසු ගෙනෙන්නෙමි. තුවාල වූ බැටළුවාගේ තුවාල බඳින්නෙමි. ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි. ශක්තිමත් වූ බැටළුවන් රැකබලා ගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. උන්වහන්සේ කියනවා නැතුණ බැටළුවන් මම සොයාගෙන යන්නෙමි. මුලාව ගිය අය, අද බොහෝ අය මුලාව ගිහිල්ලා. මොකද්ද මුලාව ගිහින් තියෙන්නේ? යනවා ආශිර්වාදයක් ගන්නට. ආශිර්වාදයේ නොලැබුණොත් එහෙම මාසෙන් දෙකෙන් හරි යාත්‍රාමේ 4න් 5න් හරි ඒගොල්ලෝ වෙන කෝයේ හරි යනවා. මුලාව ගිහිල්ලා. එහෙම නැත්තම් අන්‍ය දෙවිවරුන් පසුපස යනවා. යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට යනවා. මුලාව ගිහිල්ලා. අර දේ නෙමෙයි මේ දේ කරනවා. මුලාව ගිහිල්ලා. සම්පත් සොයාගෙන යනවා. මුලාව ගිහිල්ලා. අන්න ස්වාමින් වහන්සේගේ වචනය කියනවා මුලාව ගිය අය ආපසු මම ගේනවා කියලා. කොහොමද මොකද උන්වහන්සේ අද දවසේ අපිට කතා කරන්නේ? මේ මුලාව ගියාට මොකක්ද දන්නද වෙන්නේ? ඒගොල්ලෝ මුලාව ගිය අය විනාශ වෙනවා ජීවිතේ. ඒ අය නැවතවර ස්වාමීන් වහන්සේගේ පාදපාමුලට එන්න වෙනවා ප්‍රේමාන්තේ. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ මුලාව ගිය අය ආපසු ගෙනෙන්නේ. තුවාල බැටළුවාගේ තුවාල බඳින්නේ. අද අපි හැම කෙනෙම ඉන්නේ තුවාල වෙලා. අද අපි හැම කෙනෙම ඉන්නේ තුවාල වෙලා. සමහර කලාවට ශාරීරික තුවාල නැතුව ඇති. මානසික තුවාල, ආත්මික තුවාල, ආර්ථික තුවාල, සමාජීය තුවාල, පවුලේ දෙමව්පිය දරුවෝ අතර තුවාල, අමුසැමියන් අතර තුවාල, සහෝදරයෝ අතර තුවාල. මේ තුවාල ඇතුලේ තියාගෙන මේවා දරාගෙන යනවා. යන්න බෑ. කෙඳිරි ගන්නවා. මැසිවිලි කියනවා. අඬනවා. අඩි හප්පනවා. හැබැයි අපේ තුවාල වලට පිළිතුරු අපි ළඟ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කියනවා
තුවාලු බැටළුවාගේ තුවාල බම් බඳින්නෙමි. අපිට අවශ්‍ය උන්වහන්සේට ප්‍රසන්නව කීකරුව ජීවත් වෙන එක විතරයි මගේ ආදර ප්‍රේමාන්තේ. උන්වහන්සේට ප්‍රසන්නව කීකරුව ජීවත් වෙන එක. ප්‍රශංසාවේ ඇතහිල්ලෙන් ජීවත් වෙන එක විතරයි මගේ ආදර ප්‍රේමාන්තේ. බලන්න ඊට පස්සේ කියනවා ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි. ලෙඩ වෙලා දුබල වෙලා ඉන්න බැටළුවා මං ශක්තිමත් කරනවා. උන්වහන්සේගේ නොමිලේ දෙන සුවය, නොමිලේ දෙන ශාන්තිය, නොමිලේ දෙන සමාදානය, නොමිලේ දෙන සතුට, නොමිලේ දෙන ප්‍රීතිය හැබැයි ලබා ගන්නට යහපත් බැටළු එඬේරා ඉදිරියේ ඉන්දෝනේ යහපත් කීකරු බැටළුවෝ. අපි බැටළුවන් නැටියට කීකරු නුනොත්, අපි අයාලේ ගියොත් අපිට යහපත් බැටළු එඬේරාගේ ආදරය අපිට ලැබෙන්නේ නැහැ ප්‍රේමවන්තයිනි. බලන්න ඊට පස්සේ උන්වහන්සේ කියනවා ශක්තිමත් වූ බැටළුවන් රැකබලා ගන්නෙමි. මං උන්ට සැබෑ එඬේරේ පන්නෙමි. කියන්නේ ශක්තිමත් වූ බැටළුවන් රැකබලා ගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරේ වෙන්නෙමි. මේ ශක්තිමත් වුණාම මිනිස්සු රැලෙන් පයින්ව එළියට. ආර්ථිකය නිසා රැලෙන් පයින්ව එළියට. බලපුලුවන් කාරකන් නිසා රැලෙන් පයින්ව එළියට. ස්වාමීන් වහන්සේ කියනවා ඔය රැලෙන් පැනලා යන ශක්තිමත්කම නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ කියන්නේ මොකද්ද? ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි. ශක්තිමත් වූ බැටළුවන් රැකබලා ගන්නෙමි. ඒ රැළේ ඉන්නා වූ සතුන් බැටළුව ගැන උන්වහන්සේ කතා කරන්නේ. මම උන්ට සැබෑ එඬේරේ වන්නෙමි. මගේ ආදර ප්‍රේමවන්තයනි, අද සැබෑ එඬේරෙක් නැතුව ජනතාව අයාලේ යන යුගයකයි ඔබයි මමයි ජීවත් වෙන මගේ ආදර ප්‍රේමවන්තයනි. අද සැබෑ එඬේරෙක් නැතුව අපි දුක් විඳිනවා. සැබෑ එඬේරෙක් නැතුව පීඩා විඳිනවා. අපි අයාලේ යනවා. හරි ඉගන්නේ නැහැ. සමහරක් කියන ඔව් යාච්ඡාවට එන්න යාච්ඡාව අවශ්‍ය ප්‍රශ්න නැහැ. විදිහට යාච්ඡා කරන එක ප්‍රශ්නයක්. පූජාව නැන්නේ කමන්නේ. පූජා කරන හිතෙන් සපුත ලබා ගන්න හිතෙන්. හැබැයි පූජාවක් හොයාගෙන යන්න අපි දිරිමත් වෙන්නේ නැහැ. යාච්ඡාවක් හොයාගෙන යන්න දිරිමත් වෙන්නේ නැහැ. ඒ යාච්ඡා ප්‍රශංසාව නමස්කාරය තුල ගමන් කරන්නට අපි දිරිමත් වෙන්නේ නැහැ. යාච්ඡාව නැති කාලෙදී අඩු ගානේ දුරකථන අමතුමක් දීලා එඬේරගෙන් තමුන්ගේ එඬේරගෙන් අහන්න ඕනේ මොකද්ද තාත්තේ මොකද්ද අම්මේ මම කරන්නේ වචනේ කිව්ව මට තේරෙන්නේ නැහැ. යාඥාට තේරෙන්නේ නැහැ මට ටිකක් කියලා දෙන්න. එඬේර සේවය අපි ලබා ගන්න ඕනේ. මෙතන ස්වාමින් වහන්සේ කියනවා යහපත් එඬේරා මමයි. මා තුල යපුණොත් මම ඔබව ආරක්ෂා කරනවා ආදරෙන්. බලන්න 17 වෙනි පදයේ කියනවා මාගේ බැටළුවෙනි. දැන් මේ කෙලින්ම කතා කරනවා ස්වාමින් වහන්සේ. මාගේ බැටළුවෙනි නුඹලාට දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරනසේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන් කරන්නෙමි. දැන් අර ඉස්සලා කිව්වා නේද වචනයක් මොකද්ද? අර සමහරෙක් සොයාගෙන වෙන කියලා 12 වෙනි පදයේ කිව්වා මොකද්ද? මොනවද කිව්වේ? නෑ මගේ සොයාගෙන යන්නේ මොකද බලාගෙන එඬේරෙකු තමාගේ බැටළුවන් රැළේ විසිරේ ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් සමහරෙකු සොයා ඒ කියන්නේ 12 වෙනි පදේ සමහරෙකු සොයන්නාක් මෙන් මෙතන ස්වාමින් වහන්සේ කියනවා හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවෝ අයින් කරනවා. මෙතන කියන උන්වහන්සේ කියනවා හොඳ බැටළුවන්ගේ නරක බැටළුවන් මම වෙන් කරන්නෙමි. නුඹලාගෙන් සමහරුන් හොඳ තන කෑමෙන් සෑහීමටපත් නොවනු පමණක් නොව ඉතිරි හොඳ තන පවා පාගා දමන්නෝය. නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව
හොඳ වතුර පාගා මඩ කරන්න ආවිය. මාගේ සසු බැටළුවන්ට නුඹලා පාගා දැමු තන කන්නටද නුඹලා මඩ කළ වතුර බොන්නටද සිදු වී ඇත. දැන් මොකක්ද මෙතන කියන්නේ? මෙතන කියනවා නුඹලා මාගේ බැටළුවන්ට දෙන වද හිංසාව. ඒ නිසා මම හොඳ අය නරක අයගෙන් වෙන් කරනවා. ඒගොල්ලන්ට ඔබ පීඩා කරනවා, වේදනා දෙනවා. මම දැන් අවුරුදු ගානක් ඉස්සෙල්ලා මට පුතෙක් කතා කරා තාත්තේ පොඩ්ඩක් එන්නකෝ අපේ ගෙවල් පැත්තේ කියලා. ඉතින් මම ගියා. ගියාම ඒ පුතා කිව්වා තාත්තේ ටිකක් දෙවියන් වහන්සේගේ පාද පාමුල වැටිලා බලන්න මේ ගෙට මොකද්ද තාත්තා කියන්නේ. පස්සේ මං කිව්වා ටිකක් කළා හිටියා මම යාච්ඡා කරා. යාච්ඡා කළා මං ස්වාමීන් මොනවද කියන්න මට පණිවිඩයක් කියලා. මං කිව්වා පුතේ ගේ මොකුත් ප්‍රශ්න නැහැ. ගෙයි වැරදි නැහැ. මේ ගේ තවන තින්දිරියක් ගාලා ගෙඩිය ලස්සන කරගන්න. සල්ලි තියෙනවා. නෑ තාත්තේ මං ඒක ඇහුවේ මෙහෙම අහවල් නිකායේ කෙනෙක් ආවා. මොකද ඒගොල්ලෝ යන නිකායක් තියෙනවා. අවිලා කෝල මේ ගේ විකුණන්න. ගේ විකුණන්න. මේ ගේ අපලයි. මේ ගේ අපලයි ගේ විකුණන්න. එයා කිව්වලු ඔයාලට ගේ විකුණන්න මං කෙනෙක් හොයලා දෙන්නම්. ගාන කීයද? 145යි. වටිනවා. මේ අහලා බලන්න. වටිනවා. හැබැයි ගේ වික්කොත් ඔය දසෙන් කොටස මට දෙන්න ඕනේ. කීයක්ද වැටෙන්නේ දසෙන් කොටස? 145ට. ඈ ලක්ෂය නම් 1000යි. 40ට නම් තව බිංදුවක් දාන්න හතරක් එක්ක. පස්සේ මං ගා පුතේ මේකේ විකුණන්න එපා. විකුණන්න එපා. ওই විදිහට මිනිස්සුන්ට තරවටු කරලා ඉල්ලද්දි දෙන්න එපා. මේ දැන් එඬේරු වගේ යනවා මිනිස්සුන් බෑ දකින්න. එඬේරු වගේ යනවා මිනිස්සුන්ට උදව් කරන්න. හැබැයි යන්නේ තමුන්ගේ බඩගෝස්තර රැක් ගන්න. මේකයි මගේ ප්‍රේමවන්තනි ස්වාමින් වහන්සේ ඈත අතීතයේ ඉඳලා වර්තමාන දක්වා උන්වහන්සේ කතාලා කියනවා. මොකද්ද කියන්නේ? හොර එඬේරු, හොර බැටළුවෝ. මේ දෙගොල්ලෝ මං වෙන් කරනවා. හරිද? මොකද ඒ අය සමහරක් වෙලාවට නරක බැටළුවෝ හොඳ දේවල් කාලා බීලා අනිත් බැටළුවන්ට දෙන්නේ මොනවද? අහක දාන දේවල්. මගේ ප්‍රේමවන්තයනි අපේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ අපිට හරි ආදරෙයි. ඒ ආදරය ගැන අපිට ගැඹුරින් පෙන්නනවා ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය. යහපත් බැටළු එඬේරා අපි ඕනතරම් මේ කියවලා තියෙනවා. යහපත් බැටළු එඬේරා. හරි අපි කියමු. සමිදානෝ මා එඬේරානෝය. අපි පුදා කන්නම් කියන දේවල් මේවා නේද? සමිදානෝ මා එඬේරානෝය. අග හිග මට නොවන්නේය. ස්වාමින් වහන්සේ සැබෑ ලෙස මගේ ජීවිතේ එඬේරා කරගත්ති මට අගහිග වෙන්නේ නෑ ප්‍රේමවන්තයනි. මේක අපේ ජීවිතවල අපි අත්දැකලා තියෙනවා ඒ දෙවියන් වහන්සේගේ ආදරය. බණ ඊළඟ පදේ කියනවා එතුමානෝ සුනිල් තනබිම් මත මාසත පවත්තා. කොයි දුන්නාස අපි සතපන්නේ? කොයි තියෙන එක? හරි මෙතන කියනවා ස්වාමීන් මොකද එතුමානෝ පිරිසිදු තනබිම් මත මා සතපවත්වා නිස්සල දිය වෙත මා පමුණුවා. උන්වහන්සේ හොඳම දේ වටිනාම දේ ලස්සනම දේ අපිට දෙනවා. ඇයි? අපිට ඇති ආදරය නිසා. හරිද? ඊට පස්සේ කියනවා සුපපා නිස්සල දිය වෙත පමුණුවා මා පන ගන්වන සේක. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මාව පන ගන්නවනවා. දැන් පන ගන්න මොනවද දෙන්නේ? රෝස් පානේ පරිපොද්දයිද? ඈ මොනවද දෙන්නේ? ඔහේ තියෙන තනකොළ ටික කපලා ගෑන් දෙනවද බැටළුවන්ට?
මොනවද දෙන්නේ පණ ගන්නවන්න? උන්වහන්සේ දෙනවා පිරිසිදු නිල් තනකොළ. නිල් තනකොළ පිරිසිදු ජලය දෙනවා අර බැටළුවන්ට ශක්තිමත් වෙන්නට. ඒ කියන්නේ උන්වහන්සේ අපිව හොඳ දෙයින්, හරි දෙයින්, යුතු දෙයින්, වටිනා දෙයින් පෝෂණය කරනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි, හැබැයි පෝෂණය කරන්න නම් අපි උන්වහන්සේ තුල ගැඹුරු ඇදහිල්ලක් තුල අපි ජීවත් වෙන්නට ඕනේ. උන්වහන්සේ මගේ ජීවිතේ එඬේරා කරගන්නට ඕනේ. උන්වහන්සේගේ වචනය තුල මම ගමන් කරන්නට ඕනේ. උන්වහන්සේට මම ප්‍රථම තැන දෙන්න ඕනේ. උන්වහන්සේ මගේ ගුරුවරයා කරගන්න ඕනේ. එහෙම කරගද්දී මොකද්ද උන්වහන්සේ මා පණ ගන්වන සේක. මාව ප්‍රාණවත් කරනවා මේ ජීවිත ගමන යන්නට. ඊට පස්සේ කියනවා සිය නාමේ මහිමේ සැලසෙන ලෙස කියන්නේ. දමිත මග මා ගෙන යන සේක. මෙතන ටිකක් හරි ගැඹුරුයි ප්‍රේමවන්තයනි. මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ? කියන්න බන්න හයියේ. දැන් කොහොමද මේ යහපත් එඬේරා එයාට කීකරු බැටළුවන්ට මේ හොඳ ආහාර දීලා හොඳ පානය කරන්න ජලය දීලා අරගෙන යන්නේ කොහොම අයවද? කොහොමද අයවද අරන් යන්නේ? ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ නාමයේ මහිමය සැලසෙන ලෙස ජීවත් වෙන අයව දමිටු මග මා ගෙන යනසේක. දමිටු මග ගෙන යනසේක. උන්වහන්සේගේ නාමය මහිමයට පත් වෙන මගේ ප්‍රේමවන්තේනි, කිතුණු ජනතාව, අපි කතෝලික ජනතාවක් හැටියට දෙවියන් වහන්සේගේ සුද්ධ නාමය මහිමයට පත් වෙන්න අපි ජීවත් වෙනවද? උන්වහන්සේ දෙන රස ආහාර අනුභව කරලා, උන්වහන්සේ දෙන හැම දෙයක්ම ලබාගෙන, උන්වහන්සේ අපේ දෙන සුරක්ෂිතභාවය ලබාගෙන අපි උන්වහන්සේගේ මහිමය සඳහා ජීවත් වෙනවද? ඒ දෙවියන් වහන්සේගේ මහිමය සඳහා අපි ජීවත් වෙන්න උත්සාහ කරනවද? මගේ ආදර ප්‍රේමන්තෙනි, අපේ ජීවිත තනාග රැඳුන පිනිබිඳු වගේ තමයි. ප්‍රේමන්තෙනි, උපන්නොත් අපි හැම කෙනෙම මැරෙන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් නැහැ. හයි මැරෙන්න ඕනේ. අපි මෙලෝ ජීවත් වෙන්න පොළොවේ පය ගහලා ඉන්න කාලයක් තියෙනවා, පීරියඩ් එකක් තියෙනවා. අපි මේක අල්ලගන්න තමයි මේ දත කකා වලි කකා රණ්ඩු කර කර දඟලන්නේ. ඇයි? මේ ගෙවන කාලය ටිකක් වැඩිපුර ගහගන්න ඉලක්කම් වලට. හැබැයි මගේ ආදර ප්‍රේමවන්තයනි, අපි අර දැන් සති තුන ඉස්සෙල්ලා බැලුවා අර බ්‍රෝමියෝ කියන සුද්ධවන්ත පුතා. මං කියන්නේ සුද්ධවන්ත පුතා කියලා. අවුරුදු 14යි. ලියුකේමියා රෝගේ හැදුනා. හැබැයි එයා දන්නවා යට ලියුකේමියාව කියලා. එයා අම්මා තාත්තට කිව්වෙත් නැහැ. එයාට හොඳ ටෙක්නික් මොලයක් තියෙන දරුවෙක්. එයා කරේ මොකද්ද? අනිත් අයට පිහිට වුණා. මිනිස්සුන්ට ආදරය කළා. දුප්පත් ජනතාවට ආදරය කළා. හැබැයි අවුරුදු 14න් මලා. අවුරුදු 14න් මෙන්ලා අවුරුදු 15න් සුද්ධවන්තයෙක් කියලා නැගිට්ටා. දැන් ඒ ළමයාගේ අම්මා තාත්තට වටින්නේ මේ දරුවා ඇමරිකාවේ ජනාධිපති වෙන එකද නැත්නම් ස්වර්ගීය සුද්ධවන්තයෙක් වෙන එකද? මොකද්ද වටින්නේ? දැන් අපිට වටින්නේ අපේ පුතා හරි දුව හරි පාර්ලිමේන්තුවේ මැතිගෙන മന്ത്രി කෙනෙක් වෙන එකද නැත්නම් සුද්ධවන්තයෙක් වෙන එකද? මොකද්ද? දැන් සුද්ධවන්තයෙක් වෙන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? ඒ දරුවව දමිටු මග අපි අරගෙන යන්න ඕනේ. දමිටු මග අපි අරගෙන යන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සුදු නාමය මහිමයට සැලසෙන පිළිවෙලට අපි ඒ දරුවව ජීවත් කරන්න ඕනේ. අත ගොඩාක් වෙලාවට අම්මා තාත්තා වෙන්නේ ඕක නෙමෙයි. ඇයි? ඔලුගෙඩිය පුරවනවා එක එක විෂයන් තුලින්. මම දුවකට අර කිව්වා ඒ කතන්දරය මම කියලා දුන්නා. ඇයි ඒ දුව මන් දන්නේ මොනවද බයෝ නිර්බයෝ එක දේවල් ඉගෙන ගන්න තියෙන දරුවෝ. හරි එළම දිග්ගියක් ගහපු දරුවෝ. ඉතින්
සමහර වෙලාවට ගෙදර අරගලයක් ආපුවා මෙයාට විසඳ ගන්න වෙන්නේ මොනවා වගේද? මොනවාද විසඳ ගන්න වෙන්නේ? සැමියා එක්ක ඇවිල්ලා කොහොමද විසඳ ගන්න එක? එයාට මොනවද පුතේ තියෙන විෂයන් මම දෙයක් කියන්න පුතේ? ඕගොල්ලෝ කරන විෂයන් දෙක අතර නම කියන්නකෝ. ඇහෙන්නේ නැහැ පුතේ? ඕගොල්ලෝ බුත් විෂයන් කරන්නේ නැද්ද? ඇහෙන්නේ නැහැ. සයන්ස් හරි කමන්නේ කියන්නකෝ. හරි මැක්ස්. දැන් මැක්ස් තාම මොනවද? දැන් මොකද්ද කරන්න ඕනේ? මහත්යත් එක්ක පොඩි බෙදා ගන්න බැරි දෙයක් වුණාම මොකද්ද කරන්නේ? මහත්යත් එක්ක බෙදාන්න බැරි වුණාම මහත්ය වැඩ ගානේ අරන් එන්න ඕනේ වයිට් බෝඩ් එක ගාවට. වයිට් බෝඩ් එක ගාවට අරන් ගිහලා කියන්න ඕනේ මොකද්ද? මේ දෙක සමානයි x. මේ තුන සමානයි y. මේව තමයි අර මහත් එක්ක බෙදා ගන්න ඕනේ. ඇයි ඒ? ඔළුව ඇතුලේ තියෙන xy z. නේද? ඔළුව ඇතුලේ තියෙන සබ්ජෙක්ට් 9. හදවතේ මොකුත් නැහැ. හදවතේ පුරව ගන්න ඕනේ. මෙතන කියන්නේ ඒකයි. මොකද්ද? මෙතන කියන්නේ සිය නාමයේ මහිමේ සැලසෙන ලෙස දමිතුමගමා ගෙන යනසේක දාවිත් රජුරෝ කියනවා. ඒ වගේ දරුවන්ව ඔලුකිඩේ තිබ්බට කමන්නේ. හැබැයි අධ්‍යාත්මික ප්‍රගුණතාවය තුළ එයාට දෙන්න ඕනේ අධ්‍යාත්මික ශක්තියක්. අධ්‍යාත්මික බලයක්. ඒක තමයි දාවිත් රජුරෝ මෙතන විස්තර කරන්නේ. බලන්න ඊළඟ පදයේ කියනවා. මරණය වැනි ඝනදුරු කියන්නේ. රුදුරු නින්නේ මැදින් ගියත්. දැන් මේ කාලේ කොහෙන්ද යන්නේ? අපි මේ යන කාලය මුළු ලෝකෙම යන්නේ මරණය වැනි ඝනදුරු රුදුරු නින්නේ මැදින්. මුළු ලෝකෙම යනවා. කෝටි 5කට ජනතාවකට කොරෝනා. ලක්ෂ ගාණක් ලෝකෙ මැරලා තියෙනවා. අපේ රටේ මම හිතන 60 ගාණක් 70 ගාණක් මැරලා තියෙනවා. හරිද? ඉතින් ස්වාමින් වහන්සේගේ වචනේ උන්වහන්සේ දෙන පණිවිඩයක් මරණය වැනි මැරිලාම නෙමෙයි ඈ මරණය වැනි ඝනතුරු රුදුරු නිම්නයේ මැදින් ගියත් ඔබ මා සමග සිටින බැවින් මම දාවිත් රජුරෝ කියන්නේ මොන්නතරම් හදවතේ ප්‍රීතියකින් මේ කියන්නේ මම මරණයේ වැනි ඝනතුරු රුදුරු නිම්නයේ මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. මට කිසි බියක් නැහැ. බියක් නැහැ. අපි මුඛේ වහ ගන්නවා, අමුණ වහ ගන්නවා, අතේ දුරින් ඉන්නවා, මීටරේ දුරට ක්‍රියාත්මක වෙනවා, අත් පිරිසිදු කර ගන්නවා, ඒ තියෙන නීති ක්‍රමවේදීන් අකුරට පිළිපදිනවා, ඒවට ගරු කරනවා අපි. හැබැයි ඒවට ගරු කරන්නේ අපි පිළිපදින්න ඕන නිසා දේශීය වැසියෙක් හැටියට. එහෙම නැත්තම් මනදුරු මරණය වැනි ඝනදුරු රුදුරු නිම්නේ මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. ඔබේ කෙවිතද සැරටියද මා නියත සැනසෙල්ල වන්නේය. මෙතන කියනවා මම කිසි දෙයක බියක් නැහැ. ඔබ වහන්සේගේ ඒ කෙවිත සැරටිය නිරන්තරයෙන් මාව සැනසෙල්ල කර අරගෙන යනවා. ඔබ වහන්සේගේ තරවටුව මට ආශිර්වාදයක් කියලා. ඔබ වහන්සේගේ තරවටුව මට ආශිර්වාදයක් වෙනවා. බලන්න 6 වෙනි පදේ. ඔබේ දයාව කරුණාව නියතව දිවිහිමියෙන් මානු වෙන්නේය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාස භවනය වන්නේය. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, මේ පරණ ගිවිසුමේ යහපත් බැටළු එඬේරානෝ අපිව සොයාගෙන යන ආකාරය. දැන් අපි පයින් යනවා අලුත් ගිවිසුමට. අලුත් ගිවිසුමේ අයි බලමු පාලතුමා ලියපු ලිපිය. කොරින්තියේ සභාවට ලියපු ලිපියකින් අපි කතා කරමු. පාලතුමා කොරින්තියේ සභාවට ලියනවා 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදය.
15 වෙනි පරිච්ඡේදය. දැන් අපි එසේකේල් පොතේ කතා කළේ දෙවියන් වහන්සේ දිවසිවරය තුලින් කතා කළා. අපේ බැටළු එඬේරා කියලා. අපේ සුරකින් එඬේරා කියලා. ඊට පස්සේ දාවිද් රජුරෝ ඒ දිව්‍යමය එඬේරා ගැන කතා කළා එයාගේ අත්දැකීම්. දැන් අපි බලනවා ඒ එඬේරා මනුකයක් කරගෙන පොළවට ඇවිල්ලා. අපි දැන් බලමු ඒ කතන්දරේ 15 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ සිට. එහෙත් සැබවින්ම මම ක්‍රිස්තුස් වහන්සේ මම නෙමෙයි. එහෙත් සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වී සිටිනසේක්මය. මේ මලවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ. දැන් පාවුල්තුමා ස්ථීර කරනවා ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ කුරුසේ මරණයෙන් උත්ථාන වුණා. ඇයි උත්ථාන වුණේ? මලා වයට ජීවනයක් දෙන්න උන්වහන්සේ උත්ථාන වුණා. බලන්න ඊළඟ පදේ 21. මන්ද එක මිනිසෙකු කරන කොටගෙන මරණය පැමිණියාක් මෙන්ම එක මිනිසෙකු කරන කොටගෙන මලමින් උත්ථානයේද පැමිණියේය. දැන් බලන්න මේ දෙවියන් වහන්සේගේ ලොව මැවිල්ල, ලෝකයේ මැවිල්ල සහ ලොව මැවිල්ල එක්තරා සැලසුමකට තමයි ගමන් කරන්නේ. මොකද්ද? දෙවියන් වහන්සේ ආදම් සේව මැව්වා. සුගති උද්‍යානයක් දුන්නා. ලස්සන ජීවිතයක් දුන්නා. කීකරු වෙන්න ක්‍රමවේදින් කියලා දුන්නා. හැබැයි අකීකරු වුන් නිසා මොකද්ද සිද්ධ වුනේ? මරණය ඇති වුණා පරපුරට. එතෙන් පස්සේ තමයි මරණය ගලාගෙන ආවේ. මරණය ගලාය මොකද? ඇතුලේ වෛරය, කෝපය, ක්‍රෝධය, පලිගැනීම, පාපය. කොටිම කියනවා නම් පාපය පිළිසිඳ ගත්තා අකීකරුකම නිසා. ඒ නිසා තමයි ආදාම මේ වගේ ප්‍රථම දරු දෙන්න කයින් සහ ආබෙල්. මොකක්ද උනේ? ලෝකෙ මැවිල්ලේ ප්‍රධානම පළවෙනි මිනිමරව බාටපත් උනේ කයින්. තම සහෝදරයව මැරුවේ. වෙන්න දැන් පාපය එදා ඉඳලා අද දක්වා ගලාගෙන ආවා. දැන් දෙවියන් වහන්සේ දකින්නවා දිවසොරුන් තුලින් කතා කළා. මම යහපත් එනේරා කියලා මේ මිනිස්සුන්ට කියලා දුන්නා. මේ ලෝකේ ගලවන්න බෑ. එහෙමනම් මේ ලෝකේ ගලවන්නට මමම යනවා මේ ලෝකෙට. අන්න එහෙම කියලා ඒ ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවා. උන්වහන්සේ ආවේ පෞකාර අපෙවිනෙන් පූජා වෙන්නට. පෞකාර අපෙවිනෙන් දුක් විඳලා මැරෙන්නට. උන්වහන්සේ මරණය මරාගෙන ජයරන් කියනවා කිතු මේ මලා වයට ගැලීම තුළින් උත්ථානයක් මම ගෙනත් දෙනවායි කියලා. මගේ ආදර ප්‍රේමාන්තේනි ඒකයි කියන්නේ සුදු ග්‍රන්ථයේ කියනවා කිතුනවා මරණත් නොමරෙන්නේ කියලා. අපිට ලස්සන සදාතනික ජීවිතයක් ජේසු දීලා තියෙනවා මගේ ආදර ප්‍රේමාන්තේනි. ඒකයි කියන්නේ ආදම් කරන කොටගෙන පාපය වගේම ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන උත්ථානයද ආවා. බලන්න 22 වෙනි පදේ. ආදම් තුල සියල්ල මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලම ජීවෙන්ට පමුණු ලබන්නෝය. එසේ වන්නේ එක්කෙනෙකුට හිමි තැන අනුවය. හැම දෙනාටම පළමුවෙන් ක්‍රිස්තුස් වහන්සේය. ඉන්පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තක අය. මේක දාගන්න ඔළුවට හොඳට දාගන්න ඔළුවට මොකද්ද කියන්නේ? එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුවය වපුරන හැටියට පළදරයි. අමු වැපරුවෝ අමුගනි, මුං වැපරුවෝ මුංගනි, තිරිඟු වැපරුවෝ තිරුංගනි, බොල් වැපරුවෝ බොල්ගනි. ආදර ප්‍රේමන්තෙනි අපි එක එක්කෙනා
වපුරන හැටියට මේ ජීවිත කාලයක් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මේ ජීවිත කාලේ වයස ප්‍රමාණවල් දීලා තියෙන එක්කෙනාට. ඒ වයස ප්‍රමාණවල් එක්කෙනා දීලා තියෙන්නේ උන්වහන්සේගේ ආදරය මත දේව වචනය නැමැති ඒමා බීජය වපුරලා අස්සන්න නෙලා ගන්නටයි. හැබැයි අපිට කරන්න බැරි වෙලා තියෙන්නේ ඒකයි. ඒ ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා අවසාන කාලයේදී එසේ වන්නේ එක එක්කෙනාට මේ තැන අනුවය. හැම දිනාටම පළමුවෙන් ක්‍රිස්තුස් වහන්සේ ඉන්පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තක අයය. මොකද කියන්නේ? උන්වහන්සේ සන්තකය. මොකද සන්තකය කියලා කියන්නේ තේරුම මොකද්ද? උන්වහන්සේගේ අයිති අය. එනමගේ ප්‍රේමවන්තයනි මේ ජීවිතයේදී අපි උන්වහන්සේ අපේ අයිතිකාරය කරගන්න මම උන්වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙන්න ඕනේ. උන්වහන්සේ මගේ ඉන්දේරා කරගන්න ඕනේ. ඕක තමයි පරණ කිවිසුමේට කතා කරේ. පරණ කිවිසුමේ යහපත් බැටළු ඉන්දේරා කියලා කිව්වේ ඒකයි. මේ ජේසු තුල මම ජීවත් වෙන්න ඕනේ. මගේ ආදර ප්‍රේමවන්තයනි. ජේසු තුල ජීවත් වෙන්න ඕනේ. බලන්න ඊට පස්සේ කියනවා 24 පසු අවසානයේ පැමිණේ. එවිට උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද අභිබවා උන්වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේට බාර දෙනසේක. ඊට පස්සේ මොකද උන්වහන්සේ කියන්නේ? මේ සියල්ලම අභිබවා බලය අධිපතිකම් බල පරාක්‍රමය අභිබවුන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ දෑතට බාර කරනවා. 25 කියනවා මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුස් වහන්සේ රජකම් කළ යුතුයමය. ඒ කියන්නේ අවසානයේ තාක්කල් හැම සතුරෙක්ම ස්වාමින් වහන්සේගේ පාදර දාන තාක්කල් උන්වහන්සේ අපේ රජාණන්. බලන්න 26 කියනවා නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. බලන්න ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙලා සාරිකව මැරෙන අය උන්වහන්සේ තුල අචරාමර වෙනවා අපගේ ප්‍රේමවන්තයනි. ඒක තමයි ස්වර්ගයේ ජීවිතයට ඇතුල් වෙනවා. මේ කුණු කය දිනක විනාශ වෙලා යයි. අපි දන්නේ දවස් පැය අපි දන්නේ නැහැ. උන්වහන්සේ කතා කළ වීසා ගහලා තියෙනවා දැන් එන්න කිව්වොත් අපි යන්න ඕනේ. අද හවසමන් දරුවොත් කතා කරද්දි මම කිව්වා පුතේ නැවත වරක් අපි පුතාලා බලන්න ඕ රටවල් වලට එනවද කියන එක හිණයක්. පුතාලට අපිය බලන්නට මේ රටට එනවද කියන එක හිණයක්. ලෝකය ඒ තරමට උඩිකුරු යටිකුරු ගහලා තියෙන දැන්. ලෝකේ විනාශ වෙලා තියෙන්නේ. විනාශ කර ගමන් කරනවා. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි සූදානම් වෙන්න අචරාමර ජීවිතයකට ස්වාමින් වහන්සේ තුළ ස්වර්ගයේ ජීවිතයකට ඇතුල් වෙන්නට අපි බලාපොරොත්තු ඉන්න ඕනේ මගේ ප්‍රේමවන්තයනි. ඒ නිසා උන්වහන්සේ අන්තිම සතුරා මරණය අපේ සදාකාලික මරණය උන්වහන්සේ පහ කරලා සදාකාලික ජීවනයක් දෙන්න පොරොන්දු වෙනවා මගේ ආදර ප්‍රේමවන්තයනි. මේක තමයි ජීවිත ගමන. බලන්න 27 වෙනි පදය. කුමක් නිසාද සුද ලියවිනේ ලිය ඇති පරිදි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළසේක. සියල්ල යටත් කරනු ලැබීය. කීමෙන් සියල්ල යනට දෙවියන් වහන්සේ අඩංගු නැති බව පැහැදිලිය. එසේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට සියල්ල යටත් කරන්නේ දෙවියන් වහන්සේ බැවිනි. බලන්න මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේගේ ඒ මහා ගැඹුරු ඒ පොරොන්දුව උන්වහන්සේ අපිට දෙන්නට යනවා. හැබැයි ඒක ලබා ගන්න නම් අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන එක බලන්න ප්‍රේමවන්තයනි. අපි උන්වහන්සේගේ වචනය තුල වචනයට පක්ෂපාතී වචනයට කීකරුව උන්වහන්සේ තුල අපේ යහපත් එඬේරා ක්‍රිස්තුස් වහන්සේ කියන
ඒ තැන ඉඳලා අපි ජීවත් වෙන්න ඕනේ ප්‍රේමන්තයෙන්. උන්වහන්සේ අපේ යහපත් බැටළු එඳේරා. පරණ ගිවිසුමෙන් අලුත් ගිවිසුමට එනවා. දෙවියන් වහන්සේ මාරු වෙනවා පරණ ගිවිසුමෙන් අලුත් ගිවිසුමට. පරණ ගිවිසුමේ කතාවේ වචනය අලුත් ගිවිසුමේ ස්වාමින් වහන්සේම ජීවමාන වෙලා මිනිස්සෙක් ලෙසට මිනිස් කයගෙන උන්වහන්සේ අපාතට ආවා. ඒ ආවේ උන්වහන්සේ අපට ජීවිතයක් දෙන්නටයි, ගැලීමක් දෙන්නටයි. මගේ ආදර ප්‍රේමාන්තයෙන් බලන්න සුදු වචනය ඒ මතයතුමාගේ 26 වෙනි පරිච්ඡේදය බලන්න 25 වෙනි පරිච්ඡේදය 31 46 කල්ලා අපි ඉක්මනට යන්න මං කියනවා අහගන්න ඕගොල්ලෝ. මනුෂ්‍ය පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජස්ශ්‍රීයෙන් පැමිණෙන කල එතුමානෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩ හිඳිනසේක. දැන් ජේසු ජීවමානව එනවා සුද්ධෝතුන් සමග. දේවදූතයන් පිරිවරාගෙන මනුෂ්‍ය පුත්‍ර වඩවා තේජස්ශ්‍රීයෙන්. ඒතර එතුමන්ගේ මහිමතාවය එතුමානෝ තමන්ගේ මහිමතාවය සිංහාසනයේ වැඩින්සේක. දෙවියන් වහන්සේ මහිමාන්විතව මහිමාන්විත සිංහාසනයේ වැඩ සිටිනවා ඒ ස්වාමින් වහන්සේ නතුරු. එවිට සියලු ජාතියෝ උන්වහන්සේ අභිමුවේ රැස් කරනු ලබන්නෝය. එඬේරකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන්වහන්සේද ඔවුන් වෙන්කොට පරණ ගිවිසුමේ එසේකියල් තුලින් කතා කළා වගේ. දැන් මොකද්ද කරන්නේ? හරියට කියනවා සිංහලෙන් දුෂ්ටයන්ගෙන් පාපිෂ්ඨයන්ගෙන් යහපත් ජනතාව ඇදිලිවන් ජනතාව වෙන් කරනවා. පාපය තුළ මේ ලෝකේ කාම රාග බේබදුකම සල්ලාලකම වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය පලිගැන තිත්තක අන්තුල නපුරු ක්‍රියා තුළ ජීවත් වෙන අයයි ස්වාමින් වහන්සේ අතානයි ඒ දෙගොල්ල වෙන් කරන මගේ ආදර ප්‍රේමවන්තයින්. කොහොමද වෙන් කරන්නේ? එඬේරකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන්වහන්සේද ඔවුන් වෙන්කොට. බැටළුවන් සිය දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටවනසේක. දැන් ආස ඔයගොල්ලෝ කොහොමද? බැටළුවෙක් වෙන්න ආසද එළුවෙක් වෙන්න ආසද? කාටද ආස? කොහමද දුක් ආස බැටළුවෙක්ද එළුවෙක් වෙන්නද? අරුතේ බැටළුවේ ප්‍රශංසා වේවා. බැටළුවන් එළුවන්ගෙන් වෙන් කරනවා. පව්කාරයෝ දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් වෙන් කරනවා කියන මෙතන කියන්නේ. බලන්න. එවිට රජුරන් වහන්සේ සිය දකුණු පසේ සිටින්නන්ට කතා කොට දැන් කියනවා සිය රජුරෝ කවුද කියන්නේ? දෙවියන් වහන්සේ සිය දකුණු පසේ සිටින්නන්ට කතා කොට මාගේ පියාණන්ගේ ආශිර්වාද ලද්දෙනි එන්න ලෝකයේ පටන් ගැමේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසාව මොකද්ද කියන්නේ? ලෝකයේ මැවිල්ලේ පටන් දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගත්තා. බැටළුවන් හැටියට. හැබැයි අපේ තියෙන පාපේ ආසාවන් නිසා අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. ඉතින් මේක අපේ පාපය. හැබැයි ජේසු කුරුසයට යන්නේ මොකටද? ඒ පාපේනොත් අපිව ගලවලා අර බැටළු ගොඩට අපිව දාගන්නටයි. මගේ ප්‍රේමන්තේනි බලන්න උන්වහන්සේ කියනවා දේව රාජ්‍ය උරුම කරගන්න ආසාවක් ඇති කරගන්න. දැන් ජේසු කියනවා මිනිසුන් දැන් කියලා දෙනවා. මොකද කොහොමද මේ දේව රාජ්‍ය මම උරුම කරගන්නේ? දැන් කතන්දරය කියනවා. මොකද්ද කතන්දරේ? ජේසු කියනවා මම සාගිනිව සිටියෙමි ඔබ මට කන්න දුන්නාය. පිපාසව සිටියෙමි ඔබ මට බොන්න දුන්නාය. ආගන්තුකව සිටියෙමි ඔබ මා ගෙදරට පිළිගත්තා වූය. වස්ත්‍රන්තව සිටියෙමි ඔබ මට වස්ත්‍ර දුන්නා වූය. රෝගාතුරව සිටියෙමි ඔබ මා බලාගත්තා වූය. හිරගෙදර සිටියෙමි ඔබ මා බලන්නා වූයයි වදාළසේක.
බලන්න ස්වාමීන් වහන්සේ කියනවා මම කණ්ඩ නැතුව හිටියා. උඹට කණ්ඩ දුන්නා. මම බොණ්ඩ නැතුව හිටියා බොණ්ඩ දුන්නා. මම වස්ත්‍ර නැතුව හිටියා මට වස්ත්‍ර දුන්නා. මම සීතලේ හිටියා ඔබ මට පොරවන්න දුන්නා. මට ඉන්න තැනක් නැතුව හිටියා මට ඉන්න තැනක් දුන්නා. කියද්දී අර මිනිස්සු අහනවා දැහැමියෝ අහනවා එකල දැහැමියන් උත්තර දෙමින් ස්වාමිනී කවර කාලෙක ඔබ වහන්සේ සාගිනව සිටියේදී අපි ඔබට කෑම දුන්නෙමුද? පිපාස වී සිටියේදී බොන්න දුන්නෙමුද? දැන් මේ විස්තරේ අහනවා දිගටම අහනවා. ඊට පස්සේ 40 වෙනි පදේ රජුරන් වහන්සේ කියනවා දැන් ජේසුස් උත්තරෙන් කිව්වොත් එහෙම සැබවින්ම මම ඔබට කියමි කියන්නේ මාගේ මේ සහෝදරයන්ගෙන් ඊතා සුළු තැනත්තාට වුවද ඔබ එසේ කළේ නම් එය කළේ මට යයි වදාළසේක. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තනි මේක තමයි ජේසුගේ ප්‍රේමය. ඔබ ගෙදර ඉන්න වයෝවෘද්ධ අම්මා තාත්තට ආදරෙන් සලකනවද? ඒ සලකන්නේ ජේසුටයි. ඔබ ඉන්න අසල්වැසි දුබල අයට ආදරය කරනවද? ඒ කරන්නේ ජේසුටයි. ඔබේ දොරටුව පාමුලට කන්න නැතුව අඳින්න නැතුව එන්නට උදව් කරනවද? ඒ කරන්නේ ජේසුටයි. පුතේ ආදර ප්‍රේමවන්තනි ජේසු කියන්නේ ඒකයි. හිඟන්නේ වගේ එන්නේ මමයි. වස්ස නැතුව හිටියේ මමයි. ඔබ යාළුවෝ සලකනවා නම් ඒ සලකන්නේ මටයි. මගේ ආදර ප්‍රේමවන්තනි මේ ක්‍රිස්තියානි ජීවිතය කියලා කියන්නේ දාන පින්කම් කරලා ස්වර්ගයට යන ගමනක් නෙමෙයි. එදිනදා ජීවිතේ අපිට කරන්න තියෙන පොඩි දේවල්. එදිනදා ජීවිතේ මොකද්ද කරන්න තියෙන්නේ? ජේසු අපිට ආදරය කළා වගේ අනිත්යට අපි ආදරය කරන්නේ. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඔබ කාට හරි දුප්පතෙකුට අසරණෙකුට අසල්වැසියට ආදරය කරාද? ඒ කරේ මටයි. අද අපිට ගෙදර ඉන්න සැමියට බිරිඳට ආදරය කරන්න බැරි වෙලා තියෙනවා. ගෙදර ඉන්න තමුන්ගේ ගෙදර වැඩපොළ කරන වේසන බිරිඳට ආදරය කරන සැමියට බැරි වෙලා තියෙනවා. දරුවෝ දෙමෝපිය අතර ආදරය නැති වෙලා සහෝදරතර ආදරය නැති වෙලා පුංචි ඉඩම් කෑල්ලටයි දී කෑල්ලටයි මරා ගන්නවා සහෝදරයෝ. ආදර ප්‍රේමන්තයි. ප්‍රේමය ගිලී ගිහිල්ලා. සාමය ගිලී ගිහිල්ලා. එකමුතුකම ගිලී ගිහිල්ලා. ස්වාමින් වහන්සේ කියනවා ඔබ යමෙකුට ආදරය කළා නම් ඒ ආදරය කළේ මටයි. ඔබ යමෙකුට බත් කටක් දුන්නා නම් ඒ දුන්නේ මටයි. ඔබ කෙනෙකුගේ සීතලට පොරවන්න රෙද්දක් දුන්නා දුන්නේ මටයි. මගේ ආදර ප්‍රේමන්තේනි සරල කියමන මොකද්ද? අන් අයට ආදරය කරනවා ඒ කරන්නේ මටයි කියලා ජේසු කියනවා. ඒ කියලා උන්වහන්සේ නැවැත්තුවේ නැහැ. උන්වහන්සේ වම්පසේ සිටින්නන්ට කතා කොට දැන් මේ වගේ නොකරන අයට උන්වහන්සේ කතා කරනවා. ප්‍රේමේ නොදන්න ප්‍රේමේ නොකරන අයට උන්වහන්සේ කතා කරනවා. මොකද්ද කියන්නේ? සාප ලද්දෙනි මාවතින් ඉවත් වී යක්ෂයාටද ඔහුගේ දූතයන්ටද සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න. උන්වහන්සේ කියන වම්පසේ ඉන්න කට්ටියට මොකද්ද? අනිත්‍යයට ආදරය නොකරන ප්‍රේම නොකරන බෙදා හදාගන්න නොකරන අයට කියනවා සාප ලද්දෙනි මං සූදානම් කරලා තියෙනවා යක්ෂයාට තන සූදානම් කරලා තියෙනවා ඒ තැනට තමයි ඔබ වරින්නේ. මගේ ආදර ප්‍රේමන්තයන් බලන්න 42 කියන උන්වහන්සේ මම සාගින්ව සිටියෙමි ඔබ මට කන්න නොදුන්නාය. පිපාස වී සිටියෙමි ඔබ මට බොන්න දුන්නාය. පෙරේදා උදේ අපි අම්මයි මා යාත්‍රා කරද්දී මට වුණා ගේට් එක ලොක් කරගෙන. ඉතින් ලොක් කරන්න බෑ සාමාන්‍යයෙන් උසනදී කාන්තාවකට මම බලපුවාම
කාන්තාවක් ඉන්න මම ගේට් වරපුවාම දන්නේ හිතවත් අම්මට. ගේට් ඇතුළට ආවේ නැහැ. අම්මා දුන්න උත්තරේ වචනේ තමයි අනේ පුතේ මගේ පුතා මට ගැහුවා. මගේ අම්මා එන්න ඇතුළට. හලෝ වාඩිය. ඊට පස්සේ මේලියා මම කිව්ලා මගේ මැත්තේ කතා කරා. අර අම්මගේ දුක වේදනාව කියන්නේ. ඒ අම්මා මං හිතන්නේ මට වැඩි තව අවුරුදු 10කින් වැඩිනවා. මට වැඩි අවුරුදු 10කින් අම්මා වැඩිමා. හිතන්නේ. ඒ අම්මට ගහලා. උතත් සද්දාන්ත කොල්ලේ පුතේ. ඒ පුංචි පුතේ නෙමෙයි. ගහලා. ගෙදර ඉන්න වයෝවෘද්ධ අම්මා තාත්තට දරුවන්ට ආදරේ කරන්න බැරි සාපලත් කාලකන්ණී ජනතාව. ජේසුස් කියන්නේ ඒකයි සාපලත් දෙනි ඔබට උරුම කොට තියෙන්නේ මේ යක්ෂයින්ට සාතන්ට නියම කරලා තියෙන තැනයි එතෙන්ට ඵලයල්ලා. මට කණ්ඩ දුන්නේ බොණ්ඩ දුන්නේ අඳින දුන්නේ වස්ත්‍ර දුන්නේ වෙන කාටවත් දෙන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉන්න අම්මා තාත්තට ගෙදර ඉන්න සහෝදරයා සහෝදරියට තමුන්ගේ ආදර සැමියට තමුන්ගේ ආදර බිරිඳට අසල් වාසීන්ට ආදරය කරන්න මගතොටේ මුණ ගැහෙනට ආදරය කරන්න ජේසුගේ නාමයෙන් ආදරය කරන්නයි උන්වහන්සේ අපිට කියලා දෙන්නේ. අද අපෙන් ඒ දේ ගිලී ගිල්ලා ප්‍රේමාන්තේ. අද ආදරය ප්‍රේම කියන්නේ අපෙන් නැති වෙලා අපි නාමික කිතුණුවන් බවට පත් වෙලා. මගේ ආදර ප්‍රේමාන්තේ බලන්න 44 අහනවා එවිට වුන් උත්තර දෙමින් ස්වාමීනි අපි කවර කලක ඔබ සාගිනිවෝ පිපාසෝ ආගන්තුකෝ වස්සන ඇතිවෝ රෝගාතුරෝ හිරගෙදරෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකළෙමුදැයි අසුන් ලැබීය. ඇත්ත කතාව. මොකද්ද? ජේසුම කියලා ආව දන්නවනම් ඉතින් අපි සලකන්නට දන්නවනේ නේද? හන්දට ලස්සනට රස ආහාර වල දින ජේසු කියලා කියලෙන්න එපාය. අපි දන්නවා හිඟන්නේක් වගේ ආවම ජේසු වෙන්නේ කියලා. මේ ගෙදර වයසකම මෑල්ලක් වුණාම අපි දකින්නේ මේ ජේසු කියලා. නෑනේ. ජේසු කියලා දන්නුන් ගහන්නේ නෑ. දේමෑණි වගේ පේන මගේ අම්මට යට ගහන්නේ නෑ. ඉතින් දේමෑණි වගේ පේන්නේ නේද? ඉතින් ඒ නිසා තමයි අපි උදව් කරන්නේ නැත්තේ මිනිස්සුන්ට. බලන්න කියනවා එවිට උන්වහන්සේ උත්තර දෙමින් සැබවින් මම ඔබට කියමි ඔවුන්ගෙන් ඊටම සුළු තැනැත්තාට වුවද එසේ නොකළා නම් එය නොකළේ මටයයි වදාළසේක. මොහු සදාකාල දනුවමටද දැහැමියෝ සදාකාල ජීවනයටද යන්නෝය. ආදර ප්‍රේමාන්තේනි යහපත් බැටළු එඬේරාගේ පිළිවෙල. අපි යහපත් බැටළුවෝද අයහපත් එළුව. ඒ මුලත් මොකද වෙන්නේ? අපිවත් වෙන් කරලා අපායටයි අරින්නේ. අගේ ආදර ප්‍රේමාන්තේනි අපි තීරණයක් ගනිමු අපේ ජීවිතේ. මොකද්ද ජීවිතේ ගන්න තීරණය? ඒ ස්වාමින් වහන්සේ අපිට ඉගැන්වා වූ ඒ යහපත් දෙයින් පිරෙන්නට. ස්වාමින් වහන්සේ අපිට ඉගැන්වා වූ යහපත් දෙයින් පිරෙන්නට අපි තීරණයක් කරගනිමු. ආදර ප්‍රේමාන්තේනි මොකද්ද තීරණය? අපි කරන හැම දෙයක්ම කරන්නේ ජේසුගේ නාමයෙන්. අපි කරන හැම දෙයක් කරන්නේ ජේසුස් වහන්සේටයි. මට දරා ගන්න බැරි කෙනා මං දරාගන්නේ ජේසු නිසා. මට පීඩා දෙන කෙනාට මම ආදරය කරන්නේ ජේසු නිසා. මට වේදනාව දෙන කෙනාට මං ආදරය කරන්නේ ජේසු නිසා. අකීකරු මගේ දරුවට ආදරය කරන්නේ ජේසු නිසා. මට වද දෙන මගේ අසල් වාසීන්ට ආදරය කරන්නේ ජේසු නිසා. මම හැම දෙයක්ම ඉවසන්නේ ජේසු නිසා.
ආදර ප්‍රේමාන්තයනි, මේ ලස්සන රාත්‍රියේ මේ නමස්කාරයට අපි ඇතුළු වෙනවා. ඒ නමස්කාරය දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ යාගයක් කොට අපි නමස්කාරයට ඇතුළු වෙනවා. නමස්කාර වේවා ස්වාමීනි, ඔබ වහන්සේට ස්තුතියි මගේ තාත්තේ, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා, ඔබට මහිමේ වේවා ස්වාමීනි. හාලෙලූයා ස්වාමීනි, හාලෙලූ. අපි නැගතුම් ප්‍රේමාන්තයනි. මුල තබයි සමාග අයදින්නෙමි සමාග අයදින්නෙමි මෙතෙවදා සුදු කරන්නවා උබිවලින් ආදර ජේසුනි, මේ ලස්සන මොහොතේ අපි ඔබ වහන්සේගේ පාද පාමුල වැටෙනවා. ස්වාමීනි, අපේ අයහපත් අපේ ජීවිතය යහපත් කරන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි. අකීකරුන් අපේ දුබල ජීවිතය කීකරු ප්‍රබල ජීවිතයක් ගන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි ජේසුනි. එනිසා මේ රාත්‍රියේ අපි ඔබ වහන්සේගේ පාද පාමුල වැටෙනවා. ඔබ වහන්සේගේ ලේ වලින් ඔබ වහන්සේ අපිව සෝදන්න ජේසුනි. ඒ පරණ ගිවිසුමෙන් අලුත් ගිවිසුමට ආව ජේසුනි. ඔබ වහන්සේ පරණ ගිවිසුමේ ඒ නානාවිධ දිවසුරුන් වලින් කතා කළා. හැබැයි අලුත් ගිවිසුමේ පෞකාර අපේන ඔබ වහන්සේ කුරුසෙට ගියා. ඔබ වහන්සේ කුරුසේ වැගුරුවේ රුධීරය, ඒ කුරුසේ දෝර ගැලුවා රුධීරය අපේ පව් වෙනුවෙන්, මගේ පව් වෙනුවෙන්, මගේ ආදර ජේසුනි. කියා ගන්න බැරි මගේ කාලකන්ණි පාපය, කියා ගන්න බැරි මගේ දුබලකම. ආදර ජේසුනි, මේ රාත්‍රියේ ඔබ වහන්සේගේ පාද පාමුල තියෙනවා. ස්වාමීනි, අපි කළා හැම පාපයකටම, හැම වැරද්දකටම ස්වාමීනි, අපි ඔබ වහන්සේගේ පාද පාමුල වැටිලා සමාව දෙනවා ස්වාමීනි. අපට සමාව දෙන ජේසුනි, අපට සමාව දෙන ජේසුනි. ඔබ වහන්සේට නමස්කාර කරනවා ජේසුනි. මේ ලස්සන මොහොතේ අපි ඔබ වහන්සේගේ පාද පාමුල වැටෙනවා ජේසුනි. අපිට අලුත් ජීවිතයක් ගත කරන්නට ස්වාමීනි, ඔබ වහන්සේ පරණ කිසිය පොරුන්නා වගේ මීදුමෙන් අන්ධකාරයෙන් මම මගේ බැටළුවන් ගලවනවා කිව්වා. ඔබ වහන්සේ අද මීදුමෙන් අන්ධකාරයෙන් ගලවන්නේ ජේසුනි. ඔබ වහන්සේ පූජා කළා ඔබ වහන්සේගේ ඒ රුධීරයෙන්. ඔව් මගේ ජේසුනි, අපි ඒ රුධීරයට නමස්කාර කරනවා මේ රාත්‍රියේ. ඔබ වහන්සේ ඒ රුධීරයෙන් අප පවිත්‍ර කරන නිසා නමස්කාර වේවා ජේසුනි, නමස්කාර වේවා ජේසුනි, නමස්කාර වේවා.
පාපය මගේ සංගවා කියන් ඉමි පාමුලේ අයදුන විසින්මා සිතසේ දුවේ දැනුණා හිමියනි අභිමුව ඔබේ දැනුණා හිමියනි අභිමුව ඔබේ අදවිත දවනා පාපය මගේ නොසංගවා කියන් හිමි පාමුලේ අයදුන විසින්මා සිතසේ දුවේ දැනුණා හිමියනි අභිමුව ඔබේ දැනුණා හිමියනි අභිමුව හිමට වඩා සුදු කරන්නා වෙලේවලින් සෝදන්නමා හැම වැරදි අමුල තබමි සමාව අයදින්නදී සමාව අයදින්නදී ආදර ජේසුනි මොහොතින් මොහොත අපේ හදවත දැවෙනවා ස්වාමීනි ඒ පාපේ නිසා ආදර ජේසුනි මේ රාත්‍රියේ කිසි පාපයක් අපි හංගවන්නේ නැතුව ඔබ වහන්සේගේ පාදපාමුල තියනවා ජේසුනි ඒක තියන්නේ හරියට යාච්ඡාවක් වගේ ඔබ වහන්සේගේ පාදපාමුල තියෙනවා මට ස්ථිරයි ජේසුනි ඔබ වහන්සේගේ ලේවලින් ඔබ වහන්සේ මගේ පාපය සෝදලා ඔබ වහන්සේ මාව හිමට වඩා සුදු කරනවා කියන එක මට හදවතට දැනෙනවා මගේ ආදර ජේසුනි මගේ හදවත දැනෙනවා එනිසායි මගේ ජේසුනි මම ඔබ වහන්සේට නමස්කාර කරන්නේ නමස්කාර වේවා මගේ ජේසුනි නමස්කාර වේවා ජේසුනි නමස්කාර වේවා ජේසුනි නමස්කාර වේවා ජේසුනි හalleluya hallelujah ස්වාමී hallelujah නමස්කාර කරන්න hallelujah ස්වාමී නිරතුරු පැසසුම් උදනාවිනි ඔබ අනේසීමා සිතමිදුවේ දැනුණා හිමියනි ජීවයෝවේ දැනුණා හිමියනි ජීවයෝවේ වෙලේවලින් සෝදන්නමා හැම වැරදි පාමුල තබමි සමාව අයදින්නදී සමාව අයදින්නදී hallelujah hallelujah hallelujah
हालेलुया हालेलुया नमस्कार වේවා ස්වාමී නමස්කාර වේවා ආදර ජේසුනි තාත්තේ ඔබ වහන්සේ මම හින්දායි කුරුසයට ගියේ ස්වාමීනි ඔබ වහන්සේගේ රුධිරය හැම බිඳුවක්ම හෙළුවේ මම හින්දායි ස්වාමීනි ඒ තාත්තේ මට මේක අදාහ ගන්න බැරි වෙලා ස්වාමීනි අද දවස වෙනකොටත් ඒ ඔබ වහන්සේගේ ශුද්ධ රුධිරය මට ඇත්තක් වෙලා නැහැ ස්වාමීනි ඒකයි මම පාපයට හිර වෙලා ඉන්නේ තාත්තේ ඒකයි මම බැරිකමේ මිරෙන්නේ ස්වාමීනි ඒකයි මම රෝගී වෙලා ඉන්නේ තාත්තේ ඒකයි ඔබ වහන්සේගේ ආදරය මට දැනෙන්නේ නැත්තේ ස්වාමීනි තාත්තේ මේ නිදහස් රාත්‍රියේ දුන්නට ඔබ වහන්සේට මම නමස්කාර කරනවා ස්වාමීනි මගේ ජීවිතයේ අද දවසේ මම ඔබ වහන්සේ ඉදිරියේ දිගහරිනවා ස්වාමීනි තාත්තේ මෙන්න කුඩා කාලේ ඔබ වහන්සේට විරුද්ධව මම කරපු හැම දෙයක්ම ඔබ වහන්සේ පාමුල මන් තියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ රුධිරය මේ මොහොතේ මගේ ජීවිතයට අතුල් කරන්න ස්වාමීනි මගේ බැරිකම මම ඔබ වහන්සේ ඉදිරියේ තියනවා තාත්තේ ඔබ වහන්සේගේ රුධිරයෙන් මාව පවිත්‍ර කරන්න ස්වාමීනි මෙන්න මගේ ජීවිතේ තාත්තේ මෙන්න ඔබ වහන්සේට විරුද්ධව මම කැරලි ගහන මගේ ජීවිතේ ස්වාමීනි මගේ බිරිඳට විරුද්ධව මම කරන වැරදි දේවල් ස්වාමීනි මගේ දරුවන්ට විරුද්ධව මම කරන වැරදි දේවල් ස්වාමීනි මේ හැම දෙයක්ම මම කරන්නේ ඔබ වහන්සේට විරුද්ධවයි තාත්තේ ඔබ වහන්සේගේ සුද්ධවන්තකමට විරුද්ධවයි ස්වාමීනි ඔබ වහන්සේ සුද්ධවන්තකමට මම අද අපවිත්‍ර වෙලා ස්වාමීනි මම මේ රාත්‍රියේ ඔබ වහන්සේගෙන් අයදිනවා ස්වාමීනි ඔබ වහන්සේ බලගතු ඒ රුධිරයෙන් මේ මොහොතේ මගේ අතුලාන්තය පවිත්‍ර කරන්න ස්වාමීනි මගේ වැටිච්ච තැනින් මාව නැගිටවන්න ස්වාමීනි हालेलुया स्वामीनी नमस्कार වේවා ස්වාමීනි නමස්කාර වේවා ස්වාමීනි අපේ හදවත අපි උන්වහන්සේට ඔසෝ උන්වහන්සේ මේ මොහොතේ ඔබගේ මගේ හදවත පවිත්‍ර කරනවා උන්වහන්සේ මේ මොහොතේ මේ වැටලා තියෙන තැන ඔබවයි මවයි ගලවනවා උන්වහන්සේ අපේ ඉඳේ රාන ස්වාමීනි ඔබ වහන්සේගේ ආදරයෙන් අපව පුරවන්න ස්වාමීනි අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා ජේසුනි මේ ඔබ වහන්සේගේ ආදරයට අපි නමස්කාර කරනවා ස්වාමීනි මේ රාත්‍රියේ ගැලවීම අපිට අත්කර දෙන්න තාත්තේ නමස්කාර වේවා ස්වාමීනි नमस्कार वेवा स्वामी नमस्कार वेवा स्वामी नमस्कार वेवा स्वामी वाचा सुदुता जेसुनी ओबेले वलिन सोदन्नवा हम वरदी ताते पामुल कबरदी आदर प्रेमांतेनी අපි කරන හැම පාපයකටම ඒ ජේසු වන්දිගවල අවසානයි. හැබැයි ඒ ගැලවීම ඔබට මට ලැබෙන්නේ අපි පිළිගත්තොත් විතරමයි. ජේසු මානිසා මරුණා. උන්වහන්සේගේ රුධිරෙන් මගේ පාපය සේදුවා. උන්වහන්සේ මරණය මරාගෙන උත්ථානය ලැබුණා. ඒ උත්ථානය උන්වහන්සේ මට දෙන්නට යනවා. මේ ගැඹුරු ඇදහිල්ල තුල මම ජීවත් වෙන වෙරදාරනවා නම් ඒ හදවත දැවෙන මගේ පාපය මගේ ජීවිතේ මං කොච්චර පව් කරලා ඇද්ද? මම ජීවිතේ කොච්චර වැරදි කරලා ඇද්ද? අද මට මතක් වෙනවා මගේ දරුවන්ට පොඩි වැරද්දක් කරද්දී ඒ අවුරුදු 9 10 11 දරුවන්ට මගේ ඉනේ තියෙන පටිය ගලවලා ගහලා මම මුල්ලක වාඩි කරලා කියනවා කට වහගෙන ඉන්න ඕනේ කියලා. තාත්තේ මම හිතුවේ නෑ ඒක පාපයක් කියලා. ඒක පාපයක්. පවුල තුල අපි කොච්චර පව් කරනවද? සංඝය තුල අපි කොච්චර පව් කරනවද? ජනපදය තුල කොච්චර පව් කරනවද? යාළ මිත්‍රයන් තුල කොච්චර පව් කරනවද? මගේ ආදරේ ජේසුනි මේ රාත්‍රියේ අපේ හැම පාපයක්ම ඔබ වහන්සේගේ පාද පාමුල තියෙනවා. ඔබ වහන්සේ හැම පාපයකින්ම
අපිව නිදහස් කරලා ඔබ වහන්සේ අපට ආශිර්වාද කරනවා. ඒකයි ජේසුනි. ඒ ප්‍රීතියෙන් හදවත පිරලා ජේසුනි මගේ. ඔබ වහන්සේ නිරන්තරයෙන්ම මං ස්තුති පූජා කරනවා ජේසුනි. ජේසුනි ඔබ වහන්සේගේ හඬ ඇසෙද්දී මට ලැබෙන්නේ අලුත් ජීවිතයක්. අලුත් ජීවිතයක් මට ලැබුණ නිසා මගේ ආදර ජේසුනි ඔබ වහන්සේට නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා ජේසුනි. නමස්කාර වේවා. මගේ ආදර ප්‍රේමවන්තයිනි. අපේ ජීවිතය අපි කරන හැම වැරද්දකටම ස්වාමින් වහන්සේ අපට සමාව දෙනවා. හැබැයි අපි අපේ වැරදි පිළිගන්නට ඕනේ. වැරදි වෙන්නේ මිනිස්සු අතින්. හැබැයි පිළිගරගෙන ස්වාමින් වහන්සේගේ පාද පාමුල වැටෙන්න ඕනේ. අපි වැටෙන හැම තැනකදීම ඒ ප්‍රශංසාව නමස්කාරය තුළ උන්වහන්සේ අපිව ගලවනවා. උන්වහන්සේ අපේ කඳුළු පිහිනවා. උන්වහන්සේ අපේ අරගලෙන් අපි මුදවනවා. ඒ අපේ නමස්කාර ප්‍රශංසාව තුළ ප්‍රේමන්තය. මේ රාත්‍රියේ උන්වහන්සේ අපිව ගැලෙව නිසා අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. නමස්කාර කරනවා. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා ස්වාමීනි. හාලෙලූයා ස්වාමීනි. හාලෙලූයා ස්වාමීනි. ස්තුතියි. අපි අවසාන ගීතිකාවට සහභාගී වෙමු.